උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අධිතාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට චීනයේ සහාය. පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති 75ක් සංශෝධනයට. ඇස්ට්‍රසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ සැමට ඉදිරි සති කිහිපය තුළ දෙවන මාත්‍රාව. අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බහර ගැනීම සිකුරාදා අවසන්. ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය පෙරමුණේ. දියගිලිම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අද. ඇෆ්ගනිස්තානයේ ඇඳරි නීතිය. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවර 2020 තරඟාවලිය අද ආරම්භයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අධිතාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට චීනයේ සහාය පළ වෙයි. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහණ මහතා එරට හුබේ පළාතේ වූහාන් විශ්වවිද්‍යාලයට පසුගියදා ගිය අවස්ථාවේ එම සහාය පළ වී තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපසභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරම්භයකට අනුව තානාපතිවරයාගේ සංචාරය සිදු විය. එහිදී විශ්වවිද්‍යාලයේ උපසභාපති යකින් ෂූ මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අධිතාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය පළ කළ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. තානාපතිවරයා හුබේ පළාතේ ආණ්ඩුකාරවරයා සමගද ඒ පිළිබඳව සාකච්ඡා කළේය. පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති 75ක් කඩිනමින් සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ මගින් අපේක්ෂා කෙරේ. වැඩිමිලට බහඬ අලෙවි කිරීමේ වරදට දැන්ට අය කරන රුපියල් 2500ක දඩමුදල නව සංශෝධනය අර්ථයේ රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැන්වේ. පාරිභෝගිකයන්ට සහන මිලට බහඬ අලෙවි කිරීමේ අරමුණින් රාජ්‍ය ක්‍රියාත්මක කර ඇති කිව්ෂොප් වෙළඳ ජාලයේ පස්වැන්න වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩදී පසුගියදා විවෘත කෙරිණි. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය උත්සාහ දරද්දී ඇතැම් පුවත්පත් එම වැඩසටහන පිළිබඳව අසත්‍ය පුවත් පළ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි. යමෙකු පළමු මාත්‍රාව එන්නත් කිරීමෙන් පසුව දින 14ක් නිරෝධායන කාල සීමාවක් ලෙස සලකා ක්‍රියා කළ යුතුය. ඇස්ට්‍රසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ සැමට ඉදිරි සති කිහිපය තුළ දෙවන මාත්‍රාව එන්නත් කිරීමට අවශ්‍ය කටයුතු යොදායතයිද සභාපතිවරයා කියයි. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා. ඒක නිසා මේක මේ ඇත්තම කනගාටුදායකයි මෙවැනි ප්‍රවෘත්ති නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසන්න තිබුණා. කොහෙවත් තියෙන ගොසිප් කොලමයක් අරන් කියන්නේ නැතුව මේ අසත්‍ය ප්‍රචාර ගැන ඔබ පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. නිසි අවස්ථාවක් ලැබෙනවා. නමුත් ඔබට තියෙන දේ තමයි ඒ එන්නත ලැබෙනකල් කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න. එතකොට ගෙදරට පස්සෙන් හොයාගෙන ආවිලා කොරෝනා විස බීජ ඔබේ නාහය ඇතුලෙන් යන්නේ නැහැ. ඒ ආරක්ෂාවෙන් ඉන්න. ඒතර එහෙම ආරක්ෂාවෙන් හිටිය කියලා ඔබට මුකුත් අසාධාරණයක් වෙන්නේ නැහැ මේ දවස් ටිකේ. ඒ නිසා ප්‍රතිශක්තිය අඩු වෙන්නෙත් නැහැ. මාස 10ක් හෝ 11ක් යනකල් ඔබ හිටියට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. නමුත් ඔබට එහෙම ඉන්න වෙන්නේ නැහැ. වැඩි වුණොත් තව දවස් ගණනකින් තමයි අපිට මේ එන දිනේ ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ ජනතාව දැනුවත් වෙන්න ඕන මේ වෙලාවේ කොහෙන් හරි තියෙන තැනකින් ගිහිල්ලා එන්නත ලබා ගන්න දෙවෙනි මාත්‍රාවත් ලබාගෙන දින 14ක් යනකම් සම්පූර්ණයෙන් 100% නිරෝධායන ප්‍රතිපත්ති අනුගමනය කරන අපි දැක්කා ඊයේ අද මේ වෙනකොට මේ හෝටල් වල මේ කෑම කන ස්ථාන ඉතිරි ගිහිල්ලා තියෙනවා. මම දන්නේ ඇයි මේ තරමට මේ හෝටල් වලට ගිහිල්ලා කන්න මිනිස්සු පෙළඹිලා ඉන්නේ කියලා. මේ නිසා මේ රෝගය නැවතවරක් ඔබ එන්නත අරගෙන නිසි ප්‍රතිශක්තිය නැති කෙනෙක් නම් මේ රෝගය නැවතවරක් උත්සන්නවන්න පුළුවන්. මේක මම හිතන්නේ හැම කෙනෙක්ම මේකට සම්බන්ධයි කියද්දි අපේ රටේ ජනතාව කනගාටුවට වගේ කියන කිසිම දෙයක් අහුම්කම් දෙන්නේ නැහැ. ඒකට ජනමාධ්‍යවල සිරස්තලයේ කරුණා කරලා මම මේ කියන එක දාන්න. එහෙම කළා මිනිස්සුන්ගේ ගෙවල් වල තියන්න මේ ප්‍රතිශක්තිය නියම මට්ටමට එනකල්. ඒ කියන්නේ අගෝස්තු සැප්තැම්බර් මැද වෙනකල් අපි මේක ආරක්ෂා කරගත්තොත් ඔබට මේ කියන දේවල් සියල්ලක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියේදී කරන්න පුළුවන් වෙයි. අපස උසස් පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් බාර ගැනීම ලබන සිකුරාදා අවසන් වන බව විභාග කොමසාරිස් ජෙනරාල් වී සනත් පූජිත මහතා නිවේදනය කරයි. විභාගය අයදුම් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doents.lk hෝ www.onlineexams.gov.lk වෙත හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදුම වන DOE වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ආයුධම්පත් යොමු කරන්නයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. අදාළ විභාගය සඳහා රාජ්‍ය පාසල් සිසුන් සඳහා අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැන්ටමත් ලබා දී ඇති පරිශීලන නාම හා මුරපද භාවිතයෙන් ආයුධම් කළ යුතුය. පෞද්ගලික ආයුධම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් වලට අනුව මාර්ගගත ආයුධම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ. 2020 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයුධම් කිරීමට ඇති කාල සීමාව ලබන සිකුරාදා දක්වා දීර්ඝ කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව දැනුම් දෙයි. එම දිනේ හෙටින් අවසන් වීමට නියමිතව තිබිණි. දැනටමත් යොමු කර ඇති ආයුධම් පත්වල විශ්වවිද්‍යාල අනුපිළිවෙල හෝ පාඨමාලා අනුපිළිවෙල වෙනස් කිරීමට ලබන සෙනසුරාදා සිට අගෝස්තු 14 වෙනිදා දක්වා සති 2 කාලයක් ලැබෙන බව කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. රන් පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටී. රන් පදක්කමක් හා රිදි පදක්කමක් දිනාගනිමින් ඉතාලිය දෙවන ස්ථානයේ පසුවෙයි. සත්කාරක ජපානයේද රන් පදක්කමක් හා රිදි පදක්කමක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්ව සිටී. ඉන්දියාව මේ වන විට රිදි පදක්කමක් දිනාගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩිකා මිල්කා ගිහානි අද ඔලිම්පික් ක්‍රීඩාවලියේ ජිම්නාස්ටික් තරඟ සව සඳහා සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලාංකික ක්‍රීඩකා බොත් දෙනෙක් ඊයේ තරඟ සඳහා ඉදිරිපත් වූහ. බැඩ්මින්ටන් ශූර නිලුක කරුණාරත්න ටෝකියෝ මුහුණ දුන් පළමු තරඟින් 2-0 ලෙස පරාජයටපත් විය. ඔහු තරඟ වැදුනේ ලෝක ශ්‍රේණිගත කිරීම වල 10 වන ස්ථානයේ පසුවන චීන තායිපේ ක්‍රීඩක TW1 සමගයි. නිලුක ලෝක ශ්‍රේණිගත කිරීම වල පසුවන්නේ 99 වන ස්ථානයේ. නිලුක කරුණාරත්න මුහුණ දින ඊළඟ තරඟයේ අයර්ලන්ත ක්‍රීඩකයෙකු සමග හෙට පැවැත්වීමට නියමිතයි. ඊයේ පස්වරේ පැවති කාන්තා මීටර 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික පටේ තරගෙන් ශ්‍රී ලංකාවේ අනිකා ගවූර් දෙවන ස්ථාන හිමි කරගත්තාය. එහෙත් එම ඉසව්වේ ඇයගේ සමස්ත ස්ථානය 32 වන ලෙස වාර්තා විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ඇය වාර්තා කළ හොඳම කාලය මෙම තරගයේදී වාර්තා විය. මීටර 100 වායු රයිෆල් කාන්තා ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ටිහානි එගොඩවෙලට හිමි වූයේ 49 වෙනි ස්ථානයයි. මේ අතර ටෝකියෝ ඔලිම්පික් කුලලේ පාපැදි තරගයේ රන් පදක්කමක් දිනා ගැනීමට ඉක්වදෝරේ රෙජට් කරපාස් ඊයේ සමත් විය. කිලෝමීටර් 234ක් දුරකින් යුත් එම තරගයේ නිමා කිරීමට ඔහු ගත කළ කාලය පැය 6 විනාඩි 5යි තප්පර 26කි. දෙවන ස්ථානයේ බෙල්ජියමට හා තෙවන ස්ථානය ඉක්වදෝරයට හිමි විය. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,86,477ක් දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 1,707 දෙනෙකු වාර්තා වූහ. සෞඛ්‍ය සේවා දැක්ෂණ වල්බරයා පසුගිය සිකුරාදා තහවුරු කළ කොරෝනා මරණ 52ක් පිළිබඳව ඊයේ වාර්තා විය. වයස අවුරුදු 60 සහ ඊට වැඩි 39 දෙනෙක් හා වයස අවුරුදු 30-59 අතර 12 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගින් රැගෙන යාම తాවකාලිකව අත්විටීමට එමිරේට් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන බදාදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශයන් රටවලින් එක්සත් අරබ් එමිරාජ්‍යයට මගින් රැගෙන යාම එදින දක්වා සිදු නොකරන බව එමිරේට් ගුවන් සේවය කියයි. කෙසේ වෙතත් එක්සත් අරබ් එමිරාජ්‍යයේ වැසියන්ට එරට වීසා හිමිකම ඇති පුද්ගලයින්ට හා විදේශ සේවයේ නියුතු නිලධාරීන්ට එම තහනම බල නොපායි. භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා සහ විශේෂ ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද එමිරේට්ස් ගුවන් සේවය පවසයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමු වේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශ ඇතුළු රටවල් 5කින් ගුවන් මගින් රැගෙන යාම ලබන සෙනසුරාදා දක්වා සිටුවීමට එක්සත් අරබ් එමිරාජ්‍යයේ දෙවන විශාලතම ගුවන් සේවය වන ඉතිහාඩ් ගුවන් සේවයද පසුගියදා තීරණය කළේය. ජාතික ගුවන් විදුලි කන්නාඩි වැඩසටහනෙන් අද සාකච්ඡා කෙරෙන්නේ දිනෙන් දින වාර්තා වන ළමා අපචාර සහ උද්ඝෝෂණ රැල්ල පිළිබඳවයි. ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය යන ආයතනවල නියෝජිතයෝ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊට සම්බන්ධ වෙති.
City FM වෙළඳ සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ අද පෙරවරු 7 සිට පෙරවරු 10 දක්වා වැඩසටහන ප්‍රචාරය කෙරේ. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය. දිනෙන් දින වාර්තා වන ළමා අපචාර. මෙම හිංසනයට මුහුණ දී ඇත්තේ මහනුවර කැටවල පිහිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන රජයේ වෘත්තීය පුහුණු ආයතනයේ අධ්‍යාපනය ලබන. මොනවත් කරේ නැත්තම් කොස්සෙන් ගහන්නේ අපිට. මේ තව තියෙනවා. මේ ගැහැවේවා. හොඳ නැති වීඩියෝස් ඔක්කොම පෙන්නනවා අපිට. සත්වරදි පෙම්වතා ඇයව ප්‍රදේශයේ ගල් ගුහාවකට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවද අනාවරණ වුණා. ගෑනියට දරා ගන්න බැරි තරගේ මිනිස්සු මට ඇත්තටම වද දුන්නා. ෆෝන් එක අරන් දෙන්න කලින් කිව්වා. ඔයාගේ ආසාව නම් ඉෂ්ට වෙයි කිව්වා. එතකොට සර්ගේ ආසාව ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා කිව්වා. මම ඇහුවා මොකක්ද කියලා. උද්ඝෝෂණ රැල්ල පිටුපස ඇති ඇත්ත තිත්ත කතාව. වැටු කිසිමදා විසඳන්න වාම කටයුතු කරපල්ලා. ඒ විතරක් නෙවෙයි කොතලාවල පනත අකුල ගනින්න අපිට. ජූලි 25 වෙනිදා ඉරිදා උදේ 7ට සියලුම ජාතික නාලිකා සහ ප්‍රාදේශීය නාලිකා ඒකාබද්ධව කන්නාඩිය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දියගිලින් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වෙනි සැසිවාරයේදී සම්මත කෙරුණු යෝජනාවකට අනුව එම දිනේ ප්‍රකාශයට පත් කර තිබේ. දියගිලිමින් ලෝපුරා වාර්ෂිකව 2,20,000ක් පමණ මරණයට පත් වෙති. ඉන් 3/1ක්ම වාර්තා වන්නේ දකුණු ආසියානු රටවලිනි. දියගිලිමින් වැඩි වශයෙන් මරණයට පත්වන්නේ වයස අවුරුදු 1-4 අතර ළමුන්ය. වයස අවුරුදු 1-9 අතර ළමුන්ගේ මරණ සඳහාද ප්‍රධාන හේතුව දියගිලීම බව හඳුනාගෙන තිබේ. වාර්ෂිකව දියගිලිමින් මියන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 800ක් පමණ වෙයි. වින්දිතයන්ගෙන් බහුතරය වයස අවුරුදු 21-60 අතර කාණ්ඩයට අයත් වෙති. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ ඇල්ලවත්ත අංක 2 කොටසේ ඇති පාලම දැඩි ලෙස අබලන්ම කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ඒ වසර 70ක් පමණ පැරණි පාලමකි. පාලමේ එක් පැත්තක ආරක්ෂිත යකඩ වැට දි รา පත්ව දැන්ටමත් කඩා වැටී තිබේ. රාසගල, වෙනිවැල්වත්ත, ඌවැල්ල, උඩකන්ද, කෝල්කැටිය, ගුරුබැවිලාගම, රත්නපුර ආදී ප්‍රදේශවලට දහවන කෙරෙන බස් රථ ඇතුළු වාහන දහස් ගණනක් දෛනිකව මෙම පාලමෙන් ගමන් කරයි. විශාල අනතුරක් වීමට පෙර පාලම සකස් කර දෙන්නයි ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත් ඇෆ්ගානිස්තානයේ පුරා ඇඳරි නීතිය පැනවෙයි. තලිබාන් කැරලිකරුවන් සිය බලය තහවුරු කර ගැනීම සඳහා ගන්නා උත්සාහය වැළැක්වීමට එරට රජය එම තීරණය ගෙන තිබේ. විදේශීය හමුදා රටෙන් පිටත්ව යාමත් සමග ගෙවි ගිය මාස කිහිපය තුළ ඇෆ්ගනිස්තාන හමුදා හා කැරලිකරුවන් අතර ගැටුම් උත්සන්න විය. රටේ සමස්ත භූමියෙන් අඩක් පමණ මේ වන විට කැරලිකරුවන්ගේ පාලනයට නතුව තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි දේශ සීමා හුමාරු බොහොමයක් පවතින්නේ කැරලිකරුවන් යටතේ. ඔවුන් ප්‍රධාන මාර්ග රැසක් අවහිර කරමින් භාණ්ඩ ප්‍රවාහනය අඩාල කර තිබේ. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ දරුණු ගංවතුරෙන් පසු දිවිගලවාගත් පිරිස් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ගංවතුරට ලක් වූ ප්‍රදේශවල ලක්ෂ ගණනක ජනතාවක් මේ වන විට ආරක්ෂා සහිත ස්ථාන කරාගෙන ගොස් තිබේ. ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගෝවා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලටයි. මුම්බයි නගර අවට විශාල පිරිසක් පිළිබඳව කිසිදු තොරතුරක් නැතයි ඉන්දිය බලධාරීහු පැවසූහ. ගංවතුර හා නායම් හේතුවෙන් මේ දක්වා වාර්තා වෙති මරණ සංඛ්‍යාව 136කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල න්‍යාගම බඹරවාන හරහා හිනිදුම මාර්ගයේ සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මකයි.
එය දීර්ඝ කාලයක් තිස්සේ අබලම්ව පැවති මාර්ගයකි. නියාගම ඇතුළු ප්‍රදේශ රැසක බැතිමතුන්ට කල්වාරි දේවස්ථානයට යාමට ඇති කෙටිම මාර්ගයයි. මාර්ගයේ කාපට අතුරා සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් 4 කෝටි 20 ලක්ෂයකි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවා නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාති. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පන්දුවාර 2020 තරගාවලිය අද ආරම්භයි. පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේ 8ට ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පන්දුවාර 2020 තරග 3ක් පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය ලබන අඟහරුවාදාත්, තුන්වැනි තරගය සහ අවසන් තරගය ලබන බ්‍රහස්පතින්දාත් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. තරග දෙකක් ජය ගනිමින් කණ්ඩායම් දෙක අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දිය කණ්ඩායම හිමි කරගත්තේය. එහෙත් පසුගිය සිකුරාදා පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් පන්දුවාර 2020 තරගාවලියට සහභාගී වනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ එහි වාර්ෂික ගුවන් මගී ධාරිතාව 1,50,00,000 දක්වා ඉහළ නැන්වීමේ හැකියාව ලැබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. පවතින මගේ පරයන්තවල ධාරිතාව ඉහළ නැන්වීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ 60කි. ගුවන් තොටුපළ දැනට වාර්ෂිකව කෝටි 1 පමණ මගී මෙහෙයුම් සිදු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල්වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් රැසක් දැන් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ පවතින පළදරන පොල්වගා බිම් ප්‍රමාණය අක්කර 6500කි. දිස්ත්‍රික්කයේ පොල් ත්‍රිකෝණයක් වශයෙන් පවතින රන්න, බෙලියත්ත, මිද්දෙනිය ප්‍රදේශයේ සරු පොල් පළදාවක් ලැබේ. මයුරපුර හා මැදමුලුන් ප්‍රදේශවල පවත්වාගෙන යන පොල් තබන් වලින් පසුගිය වසරේ පොල් පැල ලක්ෂයක සහනාධාර යටතේ වගාකරුවන්ට සපයා තිබේ. සෞභාග්‍ය දොරින් දොර වැඩසටහනට සමගාමීව සහනාධාර ලෙස නැවත වගාවට සපයා ඇති පොල් පැල සංඛ්‍යාව 60000කි. පුරන් කුඹුරු හෙක්ටාර් 20ක පොල් වගා කෙරේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතුවට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. නිරිතදිග මෝසම් වෙත් තත්ත්වය තවදුරටත් සක්‍රිය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමු, මධ්‍ය මහා වයම් පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
බස්නාහිර හා සබරගම් පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇති විය හැකිය. උතුරුමැද පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිර්තදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50ක් දක්වා හමන තරමක තද සුළං අපේක්ෂා කෙරේ. එබැවින් අවධානයෙන් පසුවන්නයි දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙයි. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා හා පුත්තලම සිට මන්නාරම හරහා කංකසුන්තුරේ දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකිය. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යයි. දීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවර්තන කිරීමට යල සිරස්තල ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා අධිතාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටවීමට චීනයේ සහාය. පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති 75ක් සංශෝධනයට. ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව වෙනත් කළ සැමට ඉදිරි සති කිහිපය තුළ දෙවන මාත්‍රාව. අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීම සිකුරාදා අවසන්. ඔලිම්පික් පදකම් සටහනේ චීනයේ පෙරමුණේ. දියගිලිම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අද. ඇෆ්ගනිස්තානයේ ඇඳරි නීතිය. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවර 2020 තරඟාවලිය අද ආරම්භයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.